තෙරුවන් සරණයි සියලුම දෙනාට. සුපුරුදු විදිහටම අපි අපේ පාලි පාඩමත් එක්කයි සම්බන්ධ වෙන්නේ. ගිය සතියේ අවසාන වෙන විට අපි කතා කරමින් හිටියේ අභ්‍යාසංක 15. අභ්‍යාසංක 15 පාලි කොටස අවසන් කළා. ඉන්පසු සිංහල පාඨයන් පාලියට පරිවර්තනය කරමින් තමයි අපි අවසන් කළේ. එනොත් අංක 9 වෙනි සිංහල පාඨය අපි පාලියට පරිවර්තනය කරලා අවසන් කළා. අද තිබෙන්නේ අංක 10 සිංහල පාඨය පාලියට පරිවර්තනය කිරීම. පරිවර්තනය කිරීමට කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් ඉදිරිපත් වෙලා ඊට ටිකක් පරිවර්තනය කරන්න. එතකොට අපිට ඊළඟ පාඩමට යන්නට ලේසි. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. 10 වෙනි අංකය නැන්දම්මාගේ දෙන්නු පර්වතයටත් ගඟටත් අතරෙහි ඇසිරුණාහ. නැන්දම්මාගේ චට්ටි ඒක සස්සුයා නැත්නම් මාතුලානියා දෙන්නු ප්‍රථම බහුවචන දේනු දේනුයෝ පර්වතයටත් චට්ටි ඒක චතුත්ති ඒක චට්ටි විභක්තිය එතන යෙදෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ අතරම. කියන්නේ ව්‍යාකරණඥයෝ කියලා ව්‍යාකරණඥයෝ උතන ඔය අන්තරා කියන ශබ්දය යෙදෙනකොට ඒ දෙපැත්තේ යෙදෙන විභක්තිය චට්ටි විභක්තියෙන් තමයි යොදනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පර්වතයටත් චට්ටි ඒක පබ්බ තස්සච ගඟටත් චට්ටි ඒක වාපියාච අතරෙහි අන්තරා හැසිරුණාහ අතීත බහුව වචන පදයක් චරින්සු. හරි. 11 තොපගේ මව්වරුන් දූවරුන් කවදා විහාරයට ගොස් ධර්මය අසන්නාහුද. තොපගේ චට්ටි බහු තුම්හං තුම්හාකං මව්වරුන් ප්‍රථම බහුවචනයක් මාතරේ මාතරෝ ච දූවරුන් ප්‍රථම බහුවචනයක් ච සමග දීතරෝච කවදා නිපාත පදයක් කදා විහාරයට ဒုတိ ය ඒක විහාරං ගොස් පූර්ව ක්‍රියාවක් ගන්ත්වා ධර්මය ဒုတိ ය ඒක ධම්මං අසන්නාහුද අනාගත බහුවචනයක් සුනිස්සන්ති. එතකොට කදා කියන එක වාක්‍යයේ මුලට අරන් කියමු. කදා තුම්හං මාතරේච දිතරෝච විහාරං ගත්වා ධම්මං සුනිස්සන්ති. හරි. 12 ඔබ ඇතා ගෙනාවේ කොහෙන්ද? ඔබ ප්‍රථම ඒක ත්වං තුවං ඇතා ဒုတိ ය ඒක හත්තින් ගෙනාවේ ආනේසි කොහෙන්ද? කුතෝ. එතකොට කුතෝ කියනක එන්න ඕනේ වාක්‍යයේ මුලට. කුතෝ ත්වං තුවං හත්තින් ආනේසි ආහරති. හරි. 13 අපේ ආහරති ඒක එනා වේ කියලා අතීතේනේ. එතකොට ආහනසි එතෝ ආහන ආහරි නැත්නම් ආහරි ආනේසි ආහරි. 13 අපේ දෙන්නු වනයෙහි හැසිර වල්හි වැටුණාහ. අපේ චට්ටි බහු අම්හං
අම්හාකං දෙන්නු ප්‍රථමා බහුවචන දේනු දේනුයෝ වනයෙහි සප්තමී ඒක අටවියා හැසිර පූර්ව ක්‍රියාවක් චරිත්වා වල්හි ဒုတိယ බහු කාසුසු නැත්නම් කාසු වැටුනාහ අතීත බහු පතින්සු හරි 14 හෙනය පර්වතය උඩ වැටි එහි ඇතකු මැරුවේය හෙනය ප්‍රථමා ඒක අසනි පර්වතය සප්තමී ඒක පබ්බතේ පබ්බතම්හි පබ්බතස්මින් උඩ නිපාත පදයක් උපරි වැටි පූර්ව ක්‍රියාවක් පතිත්වා එහි නිපාත පදයක් තත්ත ඇත්තකු ဒုတိယ ඒක හත්තින් මරුවේය අතීත ඒක මාරේසි හරි 15 සොහොයුරියගේ අතෙහි දඩයක් ඇත සොහොයුරියගේ චට්ටි ඒක බගිනියා අතෙහි සප්තමී ඒක හත්තේ අත්සම්හි අත්ස්වින් දඩයක් ဒုတိယ ඒක ဒုတိယ නෙවෙයි දඩයක් ඇත්තට මෙතන ක්‍රියාපදේ මොකද්ද ඇත්තේය ඇත්තේය ඇත්තේ කියලා කියන්නේ තියෙනවා කිව්වහම ඇතරේ මෙතන තියෙනවා කියවම මොකක්ද තියෙන්නේ ඒකට දඩයක් තියෙනවා දඩයක් ඇත්තට එතකොට දඩයක් කිව්වහම මේක පඨමා ප්‍රථමා ඒක ඔව් ප්‍රථමා ඒක ඒ කියන්නේ මේක ඇත්තටම ඇත්තේ කියන එක අකර්මක මේ ක්‍රියාපදයක් එහෙමයි මෙතන එතකොට අකර්ම ඒ කියන්නේ ඒක කර්මයක් ගන්න නැහැ අකර්ම ක්‍රියාව ඒක අපිට ඉදිරියේදී කතා වෙන්නේ මේ කතා කරනවා ඒ අකර්මක සහ සකර්මක ක්‍රියාපද කියන්නේ මොනවද කියලා එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට දඩයක් කිව්වම මෙතන ප්‍රථමා ඒක දද්දු. ඔව් දඩයක් තියෙනවා. කියන සරලව කිව්වොත් එහෙනම් දඩයක්. ඇත්තේය අත්ති. ඔව්. ඇත්තේය වර්තමාන ඒක වචන පදයක් අත්ති. හරි. හොඳයි. ඒ ටික තමයි අපිට මෙතන පරිවර්තනය කරන්න තිබෙන්නේ. එහෙනම් ගොඩක් පින් පරිවර්තනය කරාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපිට අර 12 වෙනි එක පොඩ්ඩක් පැහැදිලි කිරීම කරන්න පුළුවන්ද? ඔබ ඇතා ගෙනාවේ කොහෙන්ද? ආහාරෝ කියලා දාන්නත් පුළුවන්ද? ඒකට ආහාරෝ කියලා ඔබ කියනකොට තුන් එන්නේ. එතකොට මෙතන තුන් කියනකොට මජ්ක්‍ධිම පුරුෂ ඒක වචන අතීත ක්‍රියාපදේ තමයි එන්නේ. එතකොට ආහාරෝ කියලා දාන්නත් පුළුවන්. මම එතන වෙන මොකක් හරි කිව්වද කියලා මට අතන අමතකුණා. මම ඒකට මට වැඩි අවධානයක් යොමු වුණේ සමාව වෙන්න ඕනේ. ඔබ තුන් ඇතා ගෙනාවේ කොහෙන්ද? එතකොට අපි බොහෝ වෙලාවට මේ ක්‍රියා මෙතන කොහෙන්ද කියන එක පුච්චාර්ථයේ නිපාතයක්. ඒ කියන්නේ ප්‍රශ්න ඇසීමේ නිපාතයක්. ඒ නිසා මේක ඉදිරියට ගේනවා වාක්‍යයේ. ඒක තමයි සරල ක්‍රමය. කුතෝ තුන් හත්තින්. එතකොට මෙතන ගෙනාවේ කියනකොට අතීත ක්‍රියාපදයක් වෙනවා. ආහාරෝ කියලා කියන්න පුළුවන්. හරි. ආහාරෝ තමයි පදේ. මට එතන වැරදුනා තමයි වෙන්න ඕනේ. හරි. එතකොට මෙතන තව අර උඩ අපි කිව්වා මේ මෙන්න මෙතෙන්දී අංක 10 මේ පර්වතයටත් ගඟටත් අතර කියන එක. මෙන්න මේ අතරෙහි හැසිරුණා කියලා කියනවනේ. පර්වතයටත් ගඟටත් අතර. බොහෝ දෙනෙකුට හිතෙන්නේ අතර මේ පර්වතයටත් ගඟටත් කිව්වහම මේ එක්ක චතුර්ථ විභක්තිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් පංචමී විභක්තිය වෙන්න ඕනේ කියලා එතෙන් ඇතම් කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඇත්තට මේක පිළිබඳව
විග්‍රහ දීලා තියෙන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ අන්තරා සද්දය යොදන නිසා මේ බොහෝ තැන්වල ဒုတိယ විභක්තියනොත් යොදනවා. ඒ කියන්නේ දැන් මෙතන ဒုတိ ය විභක්තියටත් යොදන්න පුළුවන්. ඒ මේ අන්තරා ශබ්දය අපි මෙහෙම ගත්තොත් දැන් මෙතන කියවෙන්නේ නැන්දම්මාගේ දෙන්නු පර්වතයටත් ගඟටත් අතර කියන එක. එතකොට ඒක ဒုတိ ය විභක්තියනොත් යොදන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට අන්තරා අන්තරාච නදීන් ඊට පස්සේ අන්තරාච වාපින් මෙන්න මේ විදිහට. එතකොට මෙහෙම ဒုတိ ය විභක්තියෙන් මේ නදිය කියන එක සහ වැව කියන එක ဒုတိ ය විභක්තියෙන් යොදනවා නම් ඒ ဒုတိ ය විභක්තියෙන් යොදනකොට මේ අන්තරා කියන වචනය දෙපාරක් යොදන්න ඕනේ. අන්තරා කියන වචනේ දෙපාරක් මේ අන්තරාච නදින් අන්තරාච වාපින් කියලා දෙපාරක් යෙදෙන්නට ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන තියෙන විදිහේ වාක්‍ය රටාවට අපි ගත්තොත් නැන්දම්මාගේ දෙන්නු පර්වතයටත් ගඟටත් අතරේ හැසිරුණා. සස්සුයා දේනුයෝ අන්තරාච පබ්බතං අන්තරාච නදින් චරින්සු. අන්න ඒ විදිහට මේ ဒုတိ ය විභක්තියෙන් මේක යොදන ක්‍රමයකුත් තියෙනවා. එතකොට ဒုတိ ය විභක්තියෙන් යොදනවා නම් අර අන්තරා කියන શબ્දය, ඒ කියන්නේ අන්තරා කියන මේ පදය ඒ පර්වතය කියන පදයට කලිනුත් යෙදෙන්නට ඕනේ, ගඟ කියන පදයට කලිනුත් යෙදෙන්නට ඕනේ. එතකොට ඒක පද දෙකක් යෙදෙනවා. ඒ කියන්නේ නැන්දම්මාගේ දෙන්නු පර්වතයටත් ගඟටත් අතරේ හැසිරුණාය. එතකොට සස්සුයා දේනුයෝ අන්තරාච පබ්බතං අන්තරාච නදින් චරින්සු කියලා තමයි එතන ඒ විදිහට හැදෙන්නේ. එතකොට ඔය එක ක්‍රමයක්. ඒ විදිහටත් අපිට යොදන්න පුළුවන්. එතකොට මෙතන එහෙම ဒုတိ ය විභක්තියෙන් යොදනවා නම් අනිවාර්යෙන් අන්තරා શબ્දයේ දෙපාරක් යෙදිය යුතුයි. ඒක තමයි ව්‍යාකරණඥයෝ කියලා තියන්නේ. එතකොට ඒක කිව්වොත් එහෙම අන්තරාච පබ්බතං අන්තරාච පබ්බතංච නදින්ච කියලා නිකම්ම දැම්මොත් එහෙම ඒක වැරදි කියලා කියනවා. මොකද එහෙම යොදන්නට බෑ ဒုတိ ය විභක්තියෙන් යොදන නිසා. ඉතින් එහෙම ဒုတိ ය මේ එහෙම අන්තරා පදයේ දෙපාරක් යොදන්නේ නැතුව අන්තරා කියන පදයේ එකපාරක්ම යොදනවා නම් මේ ඒකට සාමි වචනේ කියලා කියන්නේ ඇත්තටම චට්ටි විභක්තිය. චට්ටි විභක්තිය යොදන්න ඕනේ. මොකද අන්තරා සද්ද යෝගේන උපයෝග වචනස්ස ඉච්චිතත්තා කියලා මේ තියෙනවා මහා කන්දක ටීකාවේ. ඒකට ඒ උන්වහන්සේලා කියන්නේ අන්තරා කියන શબ્දයේ යෙදීමට නම් ඒ කියන්නේ අන්තරා කියන શબ્දයේ එකවරක් යොදලා වාක්‍ය මේ විදිහට යම් දෙයක් අතර යම් ස්ථාන දෙකක් අතර කියන වචනේ කියන්නට ඕන නම් අන්තරා වචනේ එකපාරක් යොදනවා නම් ඒක උපයෝග වචනේ කියලා කියනවා. මේ සාමි වචනස්ස ප්‍රසංගී අන්තරා සද්ද යෝගින උපයෝග වචන ඉච්චිතත්තා කියලා. ඒ කියන්නේ එහෙම යොදනවා නම් එකපාරක් යොදනවා නම් චට්ටි විභක්තියෙන් යොදන්නට ඕනේ. මේ මෙතන අපිට ඉහෙල හම්බුණා නේද ඔය වගේම මෙන්න මෙතන මේ තියෙන්නේ කුමාරා නදියාච වාපියාච අන්තරා කීලින්සු කියලා. මෙන්න මේ වගේ වාක්‍ය රටාවක් මේ වගේ අන්තරා શબ્දය එකපාරක් යෙදෙනවා නම් එකපාරක් යෙදෙන එක අපි චට්ටි විභක්තියෙන් යොදන්නට ඕන. එතකොට චට්ටි විභක්තියෙන් යොදනකොට තමයි මෙතන අන්තරා කියන શબ્දයට අර්ථයක් දෙන්නේ. දැන් මේ වාක්‍යයම අන්තරා මෙතන මේ චට්ටි විභක්තිය හරිනකොට මෙතන ဒုတိ ය විභක්තිය දාලා ලියනවා නම්
අන්තරා කියන શબ્දේ මෙතන දෙපාරක් යොදන්නට ඕනේ. ඒ කියන්නේ කුමාරා අන්තරාච නදීන් අන්තරාච වාපින් කීලින්සු. අන්න ඒ විදිහට මේ එතකොට මේ අන්තරා කියන શબ્දේ එන්නේ මේ මෙතන මේ තියෙන නාම පදයට ඉදිරියෙන්. ඒ කියන්නේ මේ වගේ පසුපසට නෙවෙයි. ඉතින් මෙතන මේ විභක්ති දෙක කියන්නේ චට්ටි විභක්තියෙන් යොදන ආකාරයේ සහ ဒုတိ ය විභක්තියෙන් යොදන කොටත් එතන මේ අන්තරා කියන શબ્දයේ යෙදීම වෙනස් වෙනවා. මම හිතන්නේ ඒක තේරුණා කියලා. ඒ පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් විමසන්නට පුළුවන්. මොකද ටිකක් මේ ඇතම් තැන්වල අපිට ව්‍යාකරණ පිළිබඳව ව්‍යාකරණ ග්‍රන්ථවලට වඩා වෙනත් සංග්‍රහ පොත් වලින් තමයි කරුණු හොයාගන්නට තියෙන්නේ. මේ කිව්ව දේ තේරුණාද කියලා කාට හරි කියන්න පුළුවන්ද? නැත්නම් අපි නැවත විග්‍රහයක් කරන්න ඕනේද? තේරුණා ස්වාමීන් වහන්සේ. හොඳයි. ඊට පස්සේ අපි ස්ත්‍රීලිංගික ශබ්ද සහ පුරුෂලිංගික ශබ්ද කියන මෙන්න මේ පාලි භාෂාවට අදාළව තිබෙන ශබ්ද දෙක ඉවරයි. දැන් අවසානයේට අපිට ළඟා වෙලා තියෙන්නේ මේ නපුංසක ලිංග ශබ්ද කොහොමද වර්ණගන්නේ කියලා. ඉතින් නපුංසක ලිංග ශබ්ද වර්ණගීමේදී කිසිම වෙනසක් නැහැ. ඇත්තටම පුරුෂ ලිංග ශබ්ද හා සමානව බලපුවාම ඇතැම් තැන්වල විශේෂ වෙනසකට තියෙන්නේ මෙන්න මේ මම ගිය සතියේ කිව්වා බලන්නට කියලා. බලපු කෙනෙකුට තේරෙන්න පුළුවන් මේ විභක්ති දෙක පමණයි වෙනසකට තියෙන්නේ නපුංසක ලිංග අකාරාන්ත ශබ්දයේ. එතකොට අනිත් ටික පුල්ලිංග අකාරාන්ත ශබ්දය හා සමානයි කියලා පේනවා. එතකොට විශේෂත්වය තමයි පඨමා විභක්තියේ අං කියලා මේ ဒုတိ ය විභක්තිය හා ဒုတိ ය විභක්තිය ඒක වචනය හා සමානවම මෙතනත් වර්ණගිලා තියෙනවා. ඒක තමයි වෙනසකට තියෙන්නේ. පඨමා විභක්තිය ගත්තොත් චිත්තං කියන්නේ සිත. බහුවචනය චිත්තා චිත්තානි කියන්නේ සිත්. ဒုတိ ය විභක්තියත් චිත්තං කියන්නේ සිත. බහුවචනයේ මෙතන චිත්තේ චිත්තානි කියලා යෙදෙනවා සිත්. එතකොට මෙතනත් ඒ කියන ආකාරයට අවසාන වෙනවා. මෙතනත් චිත්තානි කියලා පද දෙක මෙතනත් බහුවචන පදයන් දෙක සමානයි. ඊළඟට ඉතුරු අපි බැලුවොත් ඉතුරු සියල්ලම පුරුෂ ලිංගික අකාරාන්ත බුද්ධ ශබ්දය හා සමානව නැතිනම් පුරිස ශබ්දය හා සමානව වර්ණගෙන. චිත්තේන කියන්නේ සිත විසින් නැත්නම් සිත කරන කොටගෙන. කරණාර්ථයත් තතියාර්ථයත් කියන විභක්ති දෙකේ ස්වરૂප සමානයි. චිත්තේභි චිත්තේහි සිත විසින් සිත් විසින් නැතිනම් සිත් කරන කොටගෙන. චතුත් විභක්තියත් චට්ටි විභක්තියත් සමානයි ස්වરૂප වශයෙන්. චිත්තස්ස කියන්නේ සිතට, චිත්තානං කියන්නේ සිත් වලට. චට්ටි අර්ථයෙන් කිව්වොත් එහෙම චිත්තස්ස කියන්නේ සිතට අයත් නැත්නම් චිත්තයාගේ කියලා අර පැරණි පොත්වල තිබෙනවා චිත්තයාගේ කියන ආකාරයට පරිවර්තනය කරලා. ඒ කියන්නේ සිතට අදාළ සිතට අයිති කියන අර්ථයෙන්. චිත්තානං කියලා කියන්නේ ඒත් සිත් වලට අයිති කියන අර්ථය. චට්ටි විභක්තිය අර්ථයෙන් ගත්තොත්. පංචමී විභක්තියේ චිත්තා චිත්තම්හා චිත්තස්මා කියන්නේ සිත කෙරෙන්. චිත්තේභි චිත්තේහි කියලා කියන්නේ සිත් කෙරෙන් කියන අර්ථය. ඊට පස්සේ සප්තමී විභක්තියේ චිත්තේ චිත්තම්මි චිත්තස්මින් කියන්නේ සිතෙහි නැත්තම් සිත කෙරෙහි. බහුවචනය චිත්තේසු කියන්නේ සිත් වල නැතිනම් සිත් කෙරෙහි කියන අර්ථය. ආලපන විභක්තිය ගත්තාම හේ චිත්ත කියලා කියනවා. එම්බා සිත කියලා ආලපන කරනවා. කියන්නේ අමතනවා. හේ චිත්තා එම්බා සිත් නැත්නම් චිත්තානි. ඔය විදිහට තමයි අකාරාන්ත ශබ්ද නපුංසක ලිංගයේ වර්ණගෙන ආකාරය. වෙනසකට තිබෙන්නේ
පඨමා විභක්තියත් මේ චිත්තං කියන ආකාරයට අවසාන වෙනවා සහ බහුවචනයට චිත්තානි කියලා පද ඒ කියන්නේ නාම ස්වરૂප දෙකක් වෙනස් විදිහට එකතු වෙලා තියෙනවා. අනිත් සියල්ල පුරුෂ ලිංගික ආකාරාන්ත ශබ්ද හා සමානව වර්ණගෙනවා. ඒ හා සමානව වර්ණගෙන සමහර ශබ්ද අපිට මෙතන සඳහන් කරලා දීලා තියෙනවා. ඥාන කියන්නේ නුවණ. දාන කියලා කියන්නේ දානය. ධන කියලා කියන්නේ ධනය. පාප කියලා කියන්නේ පව නැත්තම් ලාමක ක්‍රියාව කියන එකටත් යෙදෙනවා. රූප කියලා කියනවා රූපය. ඝාන කියලා කියනවා නාසයට. දුක්ඛ කියලා කියනවා දුක. ඊට පස්සේ බල කියලා කියනවා බලයට. වන කියලා කියනවා වනය නැත්තම් කැලය. පීඨ කියලා කියනවා පුටුවට. තින කියලා කියනවා තනකොළ. නයන කියන්නේ ඇස. සුසාන කියලා කියන්නේ සොහොන. ලෝචන කියලා කියනවා ඒත් ඇසට. අමත කියලා කියනවා අමෘතයට. හදය කියලා කියනවා හදවත නැත්තම් හෘදයට. කීර කියලා කියන්නේ කිරි. සෝපාන කියලා කියනවා ඉනිමග. සහ පඩි පෙළටත් සඳහන් කරලා තියෙනවා ඇතැම් තැන්වල. ඉන්පසුව අරඤ්‍ය කියලා කියනවා වනය. වත්ථ කියලා කියනවා වස්ත්‍රය. ඡත්ත කියලා කියනවා කුඩයට. චේතිය කියලා කියනවා චෛත්‍යය කියන්නේ පූජනීය යම්කිසි ස්මාරකය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා ආදී උත්තමයන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා හෝ පාරිභෝගික වස්තුන් තැන්පත් කරලා බුදු පූජා පැවැත්වීම සඳහා යොදා ගන්නා වූ ස්මාරකයන්ද චේතිය කියලා හඳුන්වනවා. සීල කියලා කියනවා ශීලය. පුඤ්ඤ කියන්නේ පින. ඵල කියලා කියනවා gediye කියන අර්ථයටත් යොදා ගන්නවා. විපාක කියන අර්ථයටත් යොදා ගන්නවා. සෝත කියලා කියනවා කනට. සුඛ කියනවා සැපය. මූල කියලා කියනවා මුලට. ගස්වල වැල්වල තිබෙන මුලට සහ අකුසල් මූල, ලෝභ මූල, දෝෂ මූල ආදී කියන තැන්වල ඒ යම් දේවල් වලට හේතු කාරණා වෙන ආර්ථයෙන්ුත් මුල කියලා නැත්නම් මූල කියලා හඳුන්වනවා. ඒ වගේම මිලයට කියලා කියන්නේ අපි දැන් කඩයකට ගිහිලා යමක් මිලදී ගන්නකොට ඒකට අපි ගෙවන මිලට යම්කිසි වටිනාකමක් අපි ඒ ගන්න භාණ්ඩයට ගෙවනවනේ. අන්න ඒකට කියනවා මිල නැත්තම් පාලියෙන් මූලය. කුල කියලා කියනවා. එතන මේක ඇතැම් තැන්වල මෙතන කුල කියලා තිබුණාට අපිට පොත්වල දකින්න ලැබෙන්නේ බොහෝ තැන්වල කූල කියලා. කුල කියන එක හඳුන්වනවා ඉවුර. ඒ වගේම කුල කියන එක යොදනවා පවුල කියන එකට. පදුම කියනවා පියුම නැත්තම් නෙළුම් මල. පන්න කියලා කියන්නේ කොළයට. කියන්නේ ගස්වල තිබෙන කොළ. තල් කොළ, පොල් කොළ ආදී කොළවලට. වදන කියලා කියනවා මුහුණට. චීවර කියලා කියන්නේ සිවුර. පුලින කියලා කියනවා වැලි. නගර කියලා කියන්නේ නුවර නැත්තම් නගරය, ටවුන් එක. සුවන්න කියලා කියන්නේ රත්තරන්. උදක කියලා කියන්නේ දිය නැත්තම් ජලය. ආයුධ කියලා කියනවා ආයුධයට. අණ්ඩ කියලා කියන්නේ බිත්තරයට. අලාත කියලා කියනවා ගිනි පෙනෙල්ල. ඒ කියන්නේ අපි දර කඩක් ලිපිට දාලා ගිනි ඇවිලුනහම ඒ ගිනි ඇවිලුණු දර කඩට කියන්නේ ගිනි පෙනෙල්ල කියලා. පුප්ප කියලා කියනවා මල.
ඉතින් මේ ආකාරයේ පදයන් සියල්ල මේ චිත්ත ශබ්දය හා සමානවමයි වර්ණගෙන්නේ. එතකොට මේ උදක කියන ශබ්දය දියට නැතිනම් වතුරට කියන පදයක්. එතකොට මේකේ විශේෂත්වයක් තියෙනවා. පාලි භාෂාවේ තිබෙන වචන වලින් උදක කියන වචනය හරි විශේෂයි. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි ඇතැම් තැන්වල මේ උදක කියන වචනේ අපිට හම්බෙන්නේ දක කියලා. ඒ කියන්නේ ඉස්සරහා ඌ කියන අක්ෂරය ඌ කියන ස්වරය ලොප් කරලා මෙහෙම දක කියලා හම්බ වෙනවා. ඒ දක කියලා කියන්නේත් ඇතනම වතුරට. ඒ වගේම ඇතැම් තැන්වල අවසාන අකුර අවසාන ක කියන ව්‍යංජන අක්ෂරය ලොප් කරලා උද කියලා හම්බ වෙනවා. දැන් හොඳ උදාහරණයක් තමයි ඔය ධම්මපදයේ ගාතාවක් තියෙනවා. උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති කියලා. ඒ කියන්නේ වතුර බින්දුව වැටිලා යම් දවසක වතුර කලේ පිරීලා ඉතිරිලා යනවා කියන අර්ථය කියන්නේ. එතකොට එතන උද බින්දු කියනකොට උදක බින්දු කියලා නෙවෙයි කියන්නේ උද බින්දු. ඒ කියන්නේ උද කියන්නේ ජලයට. ඇතැම් තැන්වල අපිට හම්බ වෙනවා අට කතාදී කියනකොට දක කියලා. ඒ කියන්නේ වතුර කියන අර්ථයමයි. එතකොට ඇතැම් තැන්වල කියන්නේ ඇතැම් ආචාර්යවරු මේ හරියට විස්තර කරනවා මේ පාලි භාෂාව තුළ මේ වගේ ඉදිරි අකුර ලොප් කරත් ඒ අර්ථයම ගෙන දෙන. අවසාන අකුර අයින් කරත් ඒ අර්ථයම ගෙන දෙන වචනයක් තියෙනවා නම් ඒකම වචනයයි. ඒ තමයි උදක කියන වචනය. මොකද උද කිව්වත් ජලය, දක කිව්වත් ජලය, උදක කිව්වත් ජලය කියලා. මේක තමයි පාලි භාෂාවට මේ විදිහේ ලැබෙන එකම වචනය කියලා බොහෝ අය කියන්නේ පාලි භාෂාව දන්න ගුරුවරු හඳුන්වනවා. ඊට පස්සේ ඒක තමයි උදක කියන වචනේ විශේෂත්වය. ඉන් පසුව මන ශබ්දය මීට වෙනස්ව වර්ණගෙනවා. ඒක මෙතන නෙවෙයි ඉදිරියේදී දක්වනවා. ඊට පස්සේ අපිට අංක 36 තුන් ප්‍රත්‍යයාන්ත ශබ්ද කියලා වෙනම පාඩමක් හඳුන්වනවා. මේකත් ඇතර ක්‍රියාපදයක් වුණාට මතක ඇති අපි පූර්ව ක්‍රියාව ගන්නකොට පූර්ව ක්‍රියාව ක්‍රියාපදයක් වුණාට ඒකත් නිපාත ගොඩේ සංග්‍රහ කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට මේ තුන් ප්‍රත්‍යයාන්ත ශබ්දත් ක්‍රියාපදයක් වුණාට ඒකත් නිපාතයක් විදිහට තමයි භාවිතා වෙන්නේ. ඒකට හොඳ උදාහරණයක් කියමු. දැන් අපි සිංහල භාෂාවේ යම් කිසි දෙයක් කිරීමට යනවා කියලා අපි කියන්න අවශ්‍ය වුණාම අපි ඒකට ඒ ක්‍රියාපදයට ට එකක් දානවා. අපි මෙහෙම හිතමු. මම මෙහෙම කිව්වොත් මම උයන්නට පටන් ගන්නවා කියලා කිව්වොත් ඇත්තටම මේ උයනවා කියන ක්‍රියාව කරන්නට මම පටන් ගන්නවා කියන එක තමයි මෙතන කියන්නේ. එතකොට මෙතන ඇතැම් වෙලාවට කියන මම උයන්න යන්නේ කියලා. එතකොට එතනත් ට එක යොදනවා උයන්නට. දැන් ඒ වගේම කිව්වොත් එහෙම මෙහෙම දෙයක් මම නාන්නට යනවා කියොත් එහෙම මම නාන්නට යනවා. සරලව මම නාන්නට යනවා. ඒත් ඉතින් මේ නෑම කියන ක්‍රියාව කිරීම සඳහා මම දැන් යමින් ඉන්නවා කියලා කියනවා. එතකොට මේක ඇතනෝ මේ ප්‍රධාන ක්‍රියාවට කලින් මෙහෙම යෙදුනට මේක පූර්ව ක්‍රියාවක් වෙන්නේ නැහැ. මේක මේ ක්‍රියාව සිද්ධ කිරීම වෙනුවෙන් තමයි මම යන්නේ. නැත්තම් මේ ක්‍රියාව සිද්ධ කිරීම පිණිස මේ ක්‍රියාව සිද්ධ කිරීමේ අදිෂ්ඨානය නැත්නම් මේ ක්‍රියාව සිද්ධ කිරීමේ අදහස ඇතුව මම යනවා කියලා තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. ඒ වගේම අපි මම ඉගෙන ගන්න පටන් ගන්නවා. මම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පටන් ගන්නවා කියනවා. ඉගෙන ගැනීමට කියලා අපි එතන ට එකක් දානවා. ඒ ට අක්ෂරය නැත්නම් ට කියන මේ අකුර දාන්නේ අපි ඒ දේ කිරීම කියන අදහස හිතේ ඇතිව තමයි මේ
ඒ වැඩේ පටන් ගන්නවා කිව්වහම ඒ වැඩේ පටන් ගන්නට කියන අදහස ඇතුව තමයි අපි මේ වාක්‍ය රටාව යොදන්නේ. අපේ හිතේ අදහසක් තියෙනවා යම් දෙයක් කරන්නට. ඒ කරන්නට පටන් ගන්නවා නැත්නම් කරන්නට යනවා කියලා අපිට වෙන කෙනෙකුට අපේ අදහස ප්‍රකාශ කරන්න වුණාම තමයි අවශ්‍ය වුණාම තමයි අපි මේ ට කියන එක මෙතන යොදන්නේ. එතකොට pāli භාෂාවේ මේ ට කියන එක වෙනුවට අපි හිතුව මම උයන්නට පටන් ගන්නවා. නැත්නම් මම නාන්න යනවා කියන ආදී වාක්‍ය කිව්වොත් එහෙනම් මෙතන මේ ට කියන එකට pāli භාෂාවේ යොදා ගන්න එකක් තමයි ක්‍රියාපදයට මෙහා පැත්තෙන් තුන් කියලා ප්‍රත්‍ය කොටසක් යොදනවා. මෙන්න මේක තමයි අපිට ඊළඟට ඉගෙන ගන්නට තියෙන්නේ. මේක මේ වගේ තුන් කියන ප්‍රත්‍ය කොටස යොදපු ක්‍රියාපදවලට කියනවා තුන් ප්‍රත්‍යාන්ත ශබ්ද කියලා. ඒක තමයි ඊළඟට අපිට කතා කිරීමට තිබෙන්නේ. ඒ කියන්නේ යම්කිසි දෙයක් කිරීමට යනවා කියන අර්ථයෙන් යොදා ගන්න. එතකොට පචිතුන් කියන්නේ පිසින්නට නැත්තම් උයන්නට. එතකොට මෙතන කත්තුන් සහ කාතුන් කියලා මෙතන පද දෙකක් හැදෙනවා. ඒ කියන්නේ මොකක් හරි කරන්න. ගන්තුන් කියන්නේ යන්ට නැත්තම් යන්නට. පාතුන් නැතිනම් පිවිතුන් කියලා මෙතන තුන් කියලා අවසාන වෙන ක්‍රියා මේ පදය. ඒක බොන්ට නැතිනම් බොන්නට. හරිතුන් කියලා කියනවා ගෙන යන්නට. වගේම ආහරිතුන් කියලා කියනවා ගෙනෙන්නට. ලද්දුන් නැතිනම් ලබිතුන් කියනවා ලබන්නට. එතනත් මෙතන ලබිතුන් කියන එක තමයි තුන් ප්‍රත්‍යන්තය. ඒ කියන්නේ තුන් කියන ප්‍රත්‍යන්තය යොදන ශබ්දය. ලද්දුන් කියන එක මේ තුන් ප්‍රත්‍යාන්ත ශබ්දය දෙන පදයක් නිපාතයක්. ඊට පස්සේ භොත්තුන් කියලා කියන්නේ අනුභව කරන්නට. ඒ කියන්නේ භුංජිතුන් කියන අර්ථයම ගෙන දෙන පදයක්. මේ දෙකමත් එක හා සමානයි. කියන්නේ භොත්තුන් සහ භුංජිතුන් කියන්නේ අනුභව කරන්නට. මේ වගේ අපිට ඉදිරියේ මීට කලින් අපි ඉගෙන ගත්ත සෑම ක්‍රියාපදයකටම අපිට මේ තුන් කියන ප්‍රත්‍යය යොදලා කියන්නට පුළුවන්. ඒ කියන්නේ ධාවිතුන්, වික්කිනිතුන්, කිනිතුන්, ධෝවිතුන්, පූජිතුන්, ඒකට පූජේතුන් කියලා යෙදෙන්නත් පුළුවන්. ඒ වගේ තුන් කියන මේ ප්‍රත්‍යන්ත කොටස යොදලා අපිට බොහෝ ක්‍රියාපද හදා ගන්නට පුළුවන්. අභ්‍යාසංක 16 වෙන් කරලා තියෙන්නේ එන්න ඒ ආකාරයේ තුන් ප්‍රත්‍යාන්ත ක්‍රියාවන් පිළිබඳව. අපි දැන් කාල වේලාව තිබෙන ආකාරයට එහි තිබෙන වාක්‍ය කීපයක් පරිවර්තනය කරමු. ඉන්පසුව ඉතිරි ටික Tamanට අභ්‍යාසයේ අද අවසන් කරන්නට පුළුවන් මේ. එතකොට හෙට ඉදිරි වාක්‍ය ටික අපි සාකච්ඡා කරමු. අංක 1 ධනවන්තෝ භාතරාණං ධනං ධාතුන් න ඉච්ඡන්ති. ධනවන්තෝ කියලා කියන්නේ ධනවත්තු පඨම විභක්ති බහුවචනයක්. භාතරාණං කියන්නේ සොහොයුරන්ට චතුර්ථ විභක්ති බහුවචනය. ධනං කියලා කියන්නේ ධනය. ධාතුන් කියන්නේ දීමට කියන්නේ දෙන්ට. න ඉච්ඡන්ති නොකැමති වෙත් කියන්නේ කැමති නැහැ. කියන්නේ සරල අර්ථයෙන් කිව්වොත් එහෙම ධනවත් අය තමන්ගේ සහෝදරයන්ට මේ ධනෙ දෙන්න කැමති නැහැ. දෙන්න කැමති නැහැ. දෙන්ට කිව්වහම එතන ධාතුන් කියලා තමයි මෙතන තුන් කියන ප්‍රත්‍යය යොදාගෙන තියෙන්නේ. ධනවන්තෝ ධනවත්තු භාතරාණං සොහොයුරන්ට ධනං ධාතුන් ධනය දීමට න ඉච්ඡන්ති නොකැමති වෙත්. ඉච්ඡති කියලා කියන්නේ කැමති වෙනවා. න ඉච්ඡන්ති කියන්නේ නොකැමති වෙත්. කැමති වෙන්නේ නැහැ. අංක 2
දානං දත්වා සීලං රක්ඛිත්වා සග්ගේ නිබ්බත්තිතුං සක්කොන්ති. මෙතන සක්කොන්ති කියලා කියන්නේ හැකි වෙත්. සක්කෝති කියලා ක්‍රියාපදයක් හැදෙනවා හැකි වෙයි කියලා. මෙතන මේ අංක 1 දාලා මෙතන දීලා තියෙනවා සක්කෝති කියලා. ඒ හැකි වෙයි කියන අර්ථයේ ලබා දෙන ක්‍රියාපදයක්. ඒ කියන්නේ හැකි පුළුවන් කියන අර්ථය. එතකොට අපි පරිවර්තනය කරමු. දානං දත්වා දානං දානය දත්වා දී සීලං රක්ඛිත්වා සීලය රැක සග්ගේ නිබ්බත්තිතුං මෙතන තුන් ප්‍රත්‍යන්ත ශබ්දයක්. සග්ගේ ස්වර්ගයෙහි නැත්නම් දිව්‍ය ලෝකයෙහි නිබ්බත්තිතුං කියන්නේ ඉපදීමට නිබ්බත්තති කියලා කියනවා ඉපදෙයි කියන අර්ථයෙන්. මෙතන ක්‍රියා ඒකට තුන් ප්‍රත්‍යන්තයක් යොදලා තියෙනවා. නිබ්බත්තිතුං ඉපදීමට සක්කොන්ති හැකිවෙත් කියලා තමයි මෙතන පරිවර්තනය වෙන්නේ. දානං දත්වා සීලං රක්ඛිත්වා සග්ගේ නිබ්බත්තිතුං සක්කොන්ති. දානයේදී සීල් රැක ස්වර්ගයේ නැතිනම් සුගතියේ දිව්‍ය ලෝකයේ ඉපදීමට හැකි වෙති. අංක 3 කුමාරී අලාතං ආහරිත්වා භත්තං පචිතුං අග්ගින් ජාලෙස්සති. කුමාරී කියන්නේ කුමරිය නැත්නම් තරුණිය කියන අර්ථයෙන්ුත් ගන්නට පුළුවන්. අලාතං ආහරිත්වා ගිනි පෙනෙල්ලක් ගෙනවිත්. ආහරිත්වා කියන්නේ පූර්ව ක්‍රියාවක්. ගෙනවිත්. භත්තං පචිතුං බතක් උයන්නට නැත්නම් බත් උයන්නට. එතන පචිතුං කියනකොට තුන් ප්‍රත්‍යන්ත ශබ්දේ. උයන්නට. අග්ගින් ගින්නක් නැත්නම් ගින්දර. ජාලෙස්සති දල්වන්නේය. දල්වන්නීය අනාගත ක්‍රියාවක්. කුමාරී අලාතං ආහරිත්වා භත්තං පචිතුං අග්ගින් ජාලෙස්සති. කුමරිය ගිනි පෙනෙල්ලක් ගෙනවිත් බත් ඉවීමට නැත්නම් බත් පිසීමට අග්ගින් ජාලෙස්සති ගිනි දල්වන්නීය. ඔය විදිහට තමයි පරිවර්තනය සිද්ධ වෙන්නේ තුන් ප්‍රත්‍යන්ත ශබ්දවල. එතකොට අපිට ලැබී තිබෙන කාල වේලාව අවසන් වෙගෙන යන නිසා මෙතනින් අපි නතර කරනවා. ඉතිරි කොටස අංක 4 සිට අපි හෙට දවසේ සාකච්ඡා කරමු. සියලුම දෙනාට තෙරුවන් සරණයි.